කලවතුගොඩ ශ්‍රී ඥානාරාම භාවනා මධ්‍යස්ථානාධිපති අතිපූජනීය අපි හැමදෙනාම බොහෝම ගෞරව කරන විරහවත්තේ නායක මාහිම්පාණන් වහන්සේ වරක් ප්‍රමුඛ ආරාම වාසී පින්නන්ත මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත කාරුණික ගුණවන්ත පින්නතුනි අද උතුම් පුරපසළොස්වක මහ පොහොය දවසේ මේ හැම දෙනාම මේ පෙළ ගැහිලා ඉන්නේ අද දවස ඇතුළතත් තමන්ගේ ජීවිතේ එක පියවරකින් හරි ධර්ම මාර්ගය තුල ඉදිරියට යන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ තෝක තෝකං කනේ කනේ වශයෙන් ටිකෙන් ටික තමයි පින්නතුණි අපි මේ ධර්ම මාර්ගය තුල ඉස්සරහට යන්න ඕන. අතීතයේ ධර්මය අවබෝධ කරගත්ත මහා උතුමන් වහන්සේලාගේ ජීවිත දිහා බැලුවට පස්සේ උන්වහන්සේලා ඒ භවයේ තුල විතරක් නෙවෙයි පෙර භවයන්හිදී පවා ටිකෙන් ටික තමයි මාර්ගය පුරුදු කරලා අවබෝධයකටපත් වෙලා තියෙන්නේ. ඉතින් මේ ජීවිතේම නිවෙන්න ඕන කියන අදිෂ්ඨාන ඇති කරගෙන අපිත් මොකද කරන්න ඕන ටිකෙන් ටික ධර්ම මාර්ගය තුල ඉස්සරහට යන්න ඕන. අපි මේ ධර්ම මාර්ගය තුල ඉස්සරහට ගිහිල්ලා සිද්ධ කරගන්නේ ලෝකය අවබෝධ කර ගැනීම. ලෝකය කියලා කියන්නේ මොකද්ද? පංච උපාදානස්කන්ධ ලෝකය. රූපය, වේදනාව, සංඥාව, සංඛාරය, විඥානය කියන මේ ස්කන්ධ ධර්ම පහේ අපට නොතේරෙන, නොදැනුණු, නොවැටහුණු තැන් අවබෝධ කර ගැනීම තමයි අපේ ඉලක්කය. ඒ අපට නොතේරුණු, නොවැටහුණු, නොදැනුණු තැන් අවබෝධ වෙනකොට සෝතාපන්නාදී මාර්ගහිත පහළ වෙනවා. ඥානය ඇති වෙනකොට මාර්ගහිත පහළ වෙනවා. එතකොට ඥානය ඇති කර ගැනීම සඳහා තමයි අපි මේ හැම දෙයක්ම සිද්ධ කරන්නේ. අද දවසේ අපි මේ පින්නතුට දේශනා කරන්න බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ ලෝකෝත්තර මාර්ගහිතක් උපදවා ගන්නට අපි දන්නවා කලියුත්තේ ආරෂ්ඨාංගික මාර්ගය පුරුදු පුහුණු කිරීම. ආරෂ්ඨාංග මාර්ගයේ පුරුදු පුහුණු කිරීම තමයි ලෝකෝත්තර හිතක් උපදවා ගන්නට අපි සිදු කරන්නේ. ආරෂ්ඨාංග මාර්ගය පුරුදු කරලා ආරෂ්ඨාංග මාර්ගයේ බැසගත්තම කියනවා සෝතාපන්න කියලා. නේද? ආරෂ්ඨාංග මාර්ගයේ බැහැගත්තට පස්සේ තමයි කියන්නේ සෝතාපන්න. ශ්‍රෝත කියන්නේ ආරෂ්ඨාංග මාර්ගය. ආපන්න කියන්නේ පැමිණුණු. ශ්‍රෝත කියන ආරෂ්ඨාංග මාර්ගයට පැමිණුණු බැසගත් කෙනාට කියන සෝතාපන්න කියලා. අපි කරන්නේ ඒ සෝතාපන්න කියන එහෙම නැත්නම් ආරෂ්ඨාංග මාර්ගයේ බැස ගැනීමට අවශ්‍ය අංග පුරුදු කිරීම. මේ හැම අංගයක්ම පුරුදු කරන්නට අවශ්‍යම මාර්ගාංගයක් තියෙනවා. අද දවසේ අපි දේශනා කරන්න බලාපොරොත්තු වෙන්නේ අන්නේ මාර්ගාංගය පිළිබඳව. සම්මා දිට්ඨිය උපදවා ගන්නත් ඒක ඕන. සම්මා සංකප්පය උපදවා ගන්නත් ඒ මාර්ගාංගය ඕන. සම්මා කම්මන්ත වාචා ආජීව සති සමාධි කියන මේ හැම අංගයක්ම උපදවා ගැනීමට අවශ්‍යම මාර්ගාංගය තමයි මොකද්ද? සම්මා වායාමය. සම්මා වායාමයේ තියෙන බුද්ධ ශාසනයක විතරමයි. අනිකුත් සියලුම වෑයම්, අනිකුත් සියලුම උත්සාහයන් මිච්ඡා වායාම. ඇයි සම්මා වායාමයේ විතරක් මේ ශාසනයේ තියෙනවා කියන්නේ? ලෝකෝත්තර හිත් උපදවා ගැනීමට මේ වෑයම් කරන්නේ. නිර්වාණය අරමුණු කරලා තමයි මේ වෑයම ගන්නෙ. ඒ නිසා මේක සම්මා වායාම වෙන්නේ. එතකොට මෙන්න මේ සම්මා වායාමය අපේ ජීවිතේ හතරාකාර කොට අපි පුරුදු පුහුණු කරන්න ඕන. මේ සම්මා වායාම යම් පමණකටද එපමණකට ඔය හිත ආරෂ්ඨාංග මාර්ගය තුල ඉස්සරහට යනවා. අර බුද්ධ දේශනාවේ තියෙනවා හරි ලස්සන උපමාවක්.
දැන් සාමාන්‍යයෙන් කලයක් පින්නතුනි තියන්න පාවිච්චි කරනවා දරණුවක්. දරණුව කියලා කියන්නේ කලේ හෙල්ලෙනවට පෙල්ලෙනවට පාවිච්චි කරන ඔය පාත්‍ර අඩිය කියලා කියන්නේ පාත්‍රේ තියන්නත් එහෙම එකක් පාවිච්චි කරනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කුම්භ කියන සූත්‍රයේ. ඒ සූත්‍රය දේශනා කරනවා මේ දැන් කලයකට දරණුවක් නැත්තම් කලේ හෙලවෙනවා. අන්න ඒ වගේ කියනවා ආරෂ්ඨාංගික මාර්ගයේ කියන දරණුව මත පිහිටල නැත්නම් හිත හරි චංචලයි කියනවා. දැන් අර දරණුව තියෙනකොටනේ කලේ හොඳට තියෙන්නේ ශක්තිමත් හොඳට පිහිටලා තියෙනවා. අන්න ඒ වගේ ආරෂ්ඨාංග මාර්ගයේ පිහිටපු හිත තමයි ශක්තිමත් හිත. ඒ හිතට පුළුවන් මේ ලෝකේන ඕනෑම අභියෝගයකට මුහුණ දෙන්න සංසුන්ව. දැන් සාමාන්‍ය ලෝකයට වෙලා තියෙන්නේ බාහිර අරමුණු හමුවේ නොසන්සුන් වෙනවා. දැන් විසභාග අරමුණු ලැබෙනකොට රූපාරම්මන, ශබ්දාරම්මන, ගන්ධාරම්මන, රසාරම්මන, ස්පර්ශාරම්මන, ධම්මාරම්මන නේද? නපුරු වචන, කටුක කොට කියන වචන එහෙම තියෙනව නේද? එතකොට අන්න ඒ වගේ දේවල් ලැබෙනකොට ගොඩක් හිත සසල වෙනවා. එක මොහොතක් නෙවෙයි. අර අපි දුම් පරුෂ වචනකින් යමෙක් බැන්න කියලා ඒ පරුෂ වචනේ අරමුණු වෙන හැම මොහොතෙම සසල වෙනවා. ඒක හරියට අර දරණුවක් නැති කලේ වගේ. හැබැයි ආරෂ්ඨාංග මාර්ගය තුල යම් කිසි කෙනෙක් හිත වඩලා තියෙනවා නම් යම් තාක් දුරට හරි ඒකට පුළුවන් අර බාහිර අරමුණු හැමුවේ නොසෙල්වි ඉන්න. එතකොට ආරෂ්ඨාංග මාර්ගය තුල තමන් කොච්චර සාර්ථක කෙනෙක්ද කියලා බලන්න ඔය උපමාවම ඇති. බාහිර ආරම්මන, බාහිර සිද්ධි, බාහිර වචන හැමේ ඔය හිත කොච්චර ශක්තිමත්ද ඊයේ දවසේ තිබ්බද කියලා බලන්න. ඒවට ආවේගශීලී වුණා නම්, ඒවට නොසන්සුන් වුණා නම්, ඒවට ශෝක පරිදේව හටගත්තා නම්, ඒවට කලකිරීම ඇති වුණා නම් එහෙනම් මොකද වෙලා තියෙන්නේ? දරණුව හරියට පිහිටලා නැහැ. ආරෂ්ඨාංග මාර්ගය කියන දරණුවේ හරියට ඔය හිත පිහිටියා නම් අර ඕනම දෙයක් හමුවේ සංසුන්ව මුහුණ දෙනවා. අඬන්නේ, වැළපෙන්නේ නේද? ඔය බුද්ධ දේශනාවේ තියෙන්නේ දැන් මේ සතිපට්ඨානය ගත්තට පස්සේ සම්මා සතියනේ. නේ සම්මා සතියනේ සතිපට්ඨානය කියන්නේ. ඒ සතිපට්ඨානය ආරම්භ කරන්නේම කොහොමද? ශෝක පරිද්දවානං සමතික්කමාය දුක්ඛ දෝමනස්සානං අත්ථංගමාය. මේ සම්මා සතිය කියන මේ සතර සතිපට්ඨානයේ එක අංගයක්. ඒක පුරුදු කරන්නත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒක පුරුදු කළොත් මොකද වෙන්නේ? ශෝක පරිදේව දුක් දොම්නස් නැති වෙලා යනවා. එතකොට අපි බලන්න ඕන අන්න ඒක මට වෙලාද? නේද? මේ ආරෂ්ඨාංග මාර්ගයේ පුරුදු කිරීම තුළ මගේ මනස ශක්තිමත් වෙලාද? සමහර අයට දැනෙන්න පුළුවන් ශක්තිමත් වෙලා කියලා, සමහර අයට දැනෙන්න පුළුවන් ටිකක් ශක්තිමත් වෙලා කියලා, සමහර අයට දැනෙන්න පුළුවන් නෑත් වගේ කියලා. කොහොම වුණත් අපි කරන්න ඕන මේ මාර්ග අංග 8 පුරුදු කරන්න ඕන. පුරුදු කරන්න නම් හොඳ වීරියක් ඕන. සම්මා දිට්ඨිය හොඳට වර්ධනය කරගන්න, චතුරාර්ය සත්‍යෙහිලා මේ ස්කන්ධ ටික දකින්න ලොකු වීරියක් ඕන. නෙක්ඛම්ම සංකප්ප, අව්‍යාපාද සංකප්ප, අවිහිංසා සංකප්ප උපදවා ගන්න ලොකු වීරියක් ඕන. ප්‍රාණඝාත, අදත්තාදාන, කාමීත්‍යාචාරයන් සම්බන්ධ සිතවිල්ලක්වත් ඇති නොවී ඉන්න වීරියක් ඕන. මානසික වීරියක්, චෛතසික වීරියක්. ඊළඟට සම්මා සතිය ඇති කරගන්න, සිහිය පිහිටුවා ගන්න, චිත්ත සමාධිය ඇති කරගන්න සම්මා සමාධි වශයෙන් කොච්චර වීරිය ඕනද? බලන්න දැන් ඔය සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මවල වීරිය නව තැනක තියෙනවනේ. සම්මා වායාමය, විරිය ඉන්ද්‍රිය, විරිය බල, විරිය ඉරිදිපාද නේද? බලන්න මේ විරිය සබ්බොජ්ජංග. මේ විදියට මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මවල වීරිය කියන එක නව තැනක තියෙනවා. කියන්නේ එච්චර අවශ්‍යයි. තමන්ගේ හිතින් මහල බලන්න කොච්චර වීරියක් ඕනද ඔය හිත හරි තැනකට ගන්න. කොච්චර වීරියක් අරගෙන තියෙනවා. ඒ තාමත් හරියටම හදාගන්න බැරි වුණා. ඒ නිසා වීරියට ලොකු තැනක් ඉඩක් දෙන්න ජීවිතේ. එතකොට මේ සම්මා වායාමයේ කියන එක මෙහෙමත් තේරුම් ගන්න ඕන. දැන් කායික වීරිය සහ මානසික වීරිය කියලා දෙකක් තියෙනවා. කායික වීරිය සඳහා කරන්නේ පිටින් ආහාර දෙනවා. නේ? උදෑසන ආහාර ගන්න, දවල් ආහාර ගන්න, රාත්‍රී ආහාර ගන්න ගිහි පින්නතුන් කායික ශක්තියට.
ඒ වගේම විවිධ විටමින් වර්ග බේත් දෙනවා මේ කායික ශක්තියට. ඒ කියන්නේ පිටින් දෙනවා. හැබැයි මානසික වීර්යයට එහෙම පිටින් දීමක් නැහැ. මානසික වීර්ය චිත්ත පරම්පරාවෙම උපදවා ගන්න ඕන එක. නේද? කායික වීර්යයට පිටින් දේවල් අපි දෙන්නේ. මානසික වීර්ය කියන එකේදී චිත්ත පරම්පරාවෙන්ම මානසිකාර කර කර උපදවා ගන්න ඕන මානසික වීර්ය. ඒක පිටින් දීලා හරියන්නේ නැහැ. පිටින් දෙන්න පුළුවන් නම් අපේ අම්මලා තාත්තලා අපට කන්න බොන්න දුන්නා වගේ අපට පුළුවන් අනිත් අයට වීර්ය දෙන්න. නේද? එහෙම බෑ. මේක තමන්ම කල්පනා කර වර්ධනය කර ගන්න ඕන වීර්යයක් තමයි මානසික වීර්යය. සම්මා වායාමය. අපි එතකොට බලමු මේක හතරාකාර කොට කොහොමද ওই ජීවිතේ වර්ධනය කරන්නේ. පින්නතුන් දන්නවනේ. නූපන් අකුසල් නූපදවා ගැනීමට වීරයක් තියෙන්න ඕන හිතේ. නූපන් අකුසල් නූපදවා ගැනීම සඳහා වීරයක්. උපන් අකුසල් ප්‍රහාණය සඳහා වීරයක් ඕන. නූපන් කුසල් උපදවා ගැනීම සඳහා වීරයක් ඕන. මේ වෙනකොට ඉපදිලා තියෙන කුසල් වැඩි දියුණු කර ගැනීමේ වීරයක් තියෙන්න ඕන. වීරය හතරාකාර කොට වර්ධනය කරන්න වෙලා තියෙනවා අපිට. අපි එකින් එක අරගෙන බලමු කොහොමද මේක කරන්නේ සහ මේක සාකච්ඡා කරද්දී බලන්න අපේ පින්වත් අය කොතනද සම්මා වායාමයේ තුල ඉන්නේ කියලා. පළවෙනි එක තමයි නූපන් අකුසල් ප්‍රහාණය සඳහා වීරය. මොකක්ද ඒ කියන්නේ? මේ වෙනකොට ඉපදිලත් නැහැ ඒවා. නූපන් අකුසල් මේ වෙනකන් ඉපදිලා නැහැ අකුසල්. මේ වෙනකන් ඉපදිලා නැති අකුසල් වලට අපි මොකට වීරය කරනවද? දැන් උපන් අකුසල් ප්‍රහාණයට වීරය සාධාරණයි. දැන් මෙතෙක් නූපන් අකුසල්. ඔව් මේ මොහොත වෙනකන් නූපන් අකුසල් වලට ඇයි අපි වීරය කරන්න ඕන? ඔව් අපේ හිතේ තියෙනවා අනුසය කියලා ස්වභාවයක්. කාමරාගානුසය, පටිඝානුසය, දිඨානුසය, අවිද්‍යානුසය, මානානුසය, භවරාගානුසය, විචිකිච්ඡානුසය තියෙනව නේද? ඔය මදුපිණ්ඩික සූත්‍රෙහෙම තියෙන අනුසය ධර්ම ටික. මොකද්ද මේ අනුසය කියන්නේ? අන්න ඒකයි මෙතන ප්‍රශ්නේ. ඔය බුදුරජාණන් වහන්සේ නූපන් අකුසල් ප්‍රහාණයට වෑයම් කරන්න කියන්නේ මේ හේතුව අනුසය ස්වභාවය. මොකද්ද හිතක අනුසය ගතිය කියන්නේ? ඔව් අපේ නාම පරම්පරාවේ තියෙනවා, චිත්ත පරම්පරාවේ තියෙනවා හේතු ලද කල්හි රාගය උපදින ස්වභාවය. හේතු ලද කල්හි දෘෂ්ටි උපදින ස්වභාවය. හේතු ලද කල්හි පටිඝය උපදින ස්වභාවය. හේතු ලද කල්හි මානය උපදින ස්වභාවය. හේතු ලද කල්හි භවරාගය උපදින ස්වභාවය. හේතු ලද කල්හි මේ වෙනකොට නැති වෙන්න පුළුවන්. හැබැයි හේතු ලද කල්හි දැන් ගිනි කූර එක පැත්තක තියෙනවා, ගිනි පෙට්ටිය තව පැත්තක තියෙනවා. ගින්නක් නැහැ. නේද? ගිනි කූර එක පැත්තක තියෙනවා, ගිනි පෙට්ටිය තව පැත්තක තියෙනවා. ගින්නක් නැහැ කොහෙවත් පේන්න. පෙට්ටිය ඇතුළෙත් නැහැ ගින්න, ගිනි කූරෙත් නැහැ. හැබැයි මේ දෙකයි වාතයයි එකට ස්පර්ශ වෙනකොට මොකද වෙන්නේ? කලින් නොතිබූ ගින්නක් ඇති වෙනවා. කලින් නොතිබූ ගින්නක් ඇති වෙන්නේ හේතු ලද කල්හි. අන්න ඒ වගේ තමයි අපේ හිතත්. අපේ හිතේ කෙලෙස් නිදාගෙන නැහැ. ඒ කියන්නේ නිදාගෙන ඉන්නවා කියන්නේ ගබඩා වෙලා තියෙනවා වගේ එකක් නේ. එහෙම එකක් නැහැ හිතේ. නාම පරම්පරාවේ කෙලෙස් නිදාගෙන ඉන්නවා කියලා ගන්න බැරි. කලින් මොහොතේ ඇති වුණු නාම ධර්ම කලින් මොහොතේම අනිත්‍ය ස්වභාවයටපත් වෙනවා. ඉතිරි නැතුව. ගිය මොහොතේ ඉඳලා මේ මොහොතට එන නාම ධර්මයක් නෑ. කලින් මොහොතේ ගෙවුණු තප්පරේ ඇති වුණු සියලු හැඟීම් සියලු හිත් ඒ මොහොතේම නැති වෙලා ගිය ඉතුරු නැතුවම. ඒකට ගබඩා වෙලා තියෙන්න බෑ කෙලෙස්. නිදියගෙන වගේ ඉන්නත් බෑ කෙලෙස්. මේ විඥානය කියන්නේ මහා මේ ලෝකේ තියෙන බලගතුම ධර්මයක්. බලගතුම ධර්මයක්. මේ විඥාන පරම්පරාවේ තියෙනවා හේතු ලද කල්ලි හේතු ලැබෙන්න ඕන. දැන් ගින්දර සකස් වෙන්න නම් හේතු ටික සකස් වෙන්න ඕන. පහන් දැල්ල සකස් වෙන්න නම් හේතු ටික සකස් වෙන්න ඕනේ. හේතු ටික සකස් වුණොත් පහන් දැල්ල කියන ධර්මයේ සකස් වෙනවා. අන්න ඒ වගේ හේතු ලද කල්ලි තරහ ඇති වෙන ගතියක් හිතේ තියෙනවා. අන්න ඒක තමයි බුදුරජාණන් වහන්සේ අනතුරක් විදිහට දකින්නේ. දැන් සෝතාපන්න වුණාට පස්සේ මොකද වෙන්නේ? දිඨානුසය ප්‍රහාණය වෙනවා.
ඒ කියන්නේ ඒ හිතෙහි ඒ චිත්ත පරම්පරාවෙහි දෘෂ්ටි උපදින ස්වභාවය ප්‍රහාණය වෙනවා. කොච්චර බාහිර හේතු තිබ්බත් මේ චිත්ත පරම්පරාවේ දෘෂ්ටි උපදින ස්වභාවය සමුච්ඡේද වශයෙන් ප්‍රහාණය වෙනවා සෝතාපන්න වුණාට පස්සේ. එතනින් පස්සේ දිඨානුසයක් නැහැ. දිට්ඨි උපදින ස්වභාවයක් නැහැ. අනාගාමී වුණාම මොකද වෙන්නේ? කාමරාගයේ උපදින ස්වභාවය ප්‍රහාණය වෙලා යනවා. මොනතරම් ශරීර ඉස්සරහට ආවත් මොනතරම් ශබ්ද ගන්ධ රස ස්පර්ශ අරමුණු උනත් මොකද වෙන්නේ? විඥාන පරම්පරාවේ චිත්ත පරම්පරාවේ කාමරාගය උපදින්නේ නැහැ. උපදින ස්වභාවයක් නැහැ. දැන් පුහුදුන් සත්‍යයේ භයානකම තමයි පින්නතුනි මේ මොහොතේ ශ්‍රද්ධාව තියනවා වෙන්න පුළුවන්, වීරිය තියනවා වෙන්න පුළුවන්, ප්‍රඥාව තියනවා වෙන්න පුළුවන්, සතිය තියනවා වෙන්න පුළුවන්. මේ වෙලාව හොඳ හිතක් මේ මොහොත. හැබැයි ඊළඟ මොහොතේ ආදරය කරන කෙනෙක් අර පැත්තෙන් ආවොත් මොකද වෙන්නේ? මෙන්න කාමරාග අනුසය උපදිනවා. ඊළඟ මොහොතේ තරහකාරයෙක් ඇවිල්ලා ළඟ වාඩි වෙනවා. මෙන්න පටිඝානුසය නැగిලා ආවා. එහෙනම් අපි අන්න ඒකට බය වෙන්න ඕන. දැන් බලන්න දැන් මෙහෙම ගමුකෝ. අපි ගමු දැන් සමහර දැන් තරුණ කාලේ ආදරය කරන අය ඉන්නව නේද? ආදරය කරලා විවාහ වෙන අය. තරුණ කාලේ ආදරය කරලා විවාහ වෙන අය, ඒ කියන්නේ විවාහයට කලින් එයාලා දකිනවා සමාජයේ මේ විවාහ වෙලා ප්‍රශ්න ඇති කරගන්න මේ ජීවිත. සමහරට තමන්ගේ අම්මා තාත්තගේ පෞල් ජීවිතේ හරි වෙන්න පුළුවන්. තරුණ කාලේ ඔය ආදරය කරන සමහර දරුවෝ දකිනවා විවාහ වෙලා ප්‍රශ්න ඇති කරගන්න අය. ඒව දකිද්දි මෙයාලා මොකද්ද හිතන්නේ? අපි නම් ඔහොම වෙන්නේ නැහැ. අපි දෙන්න නම් ඔහොම වෙන්නේ. අපි දෙන්න ගොඩාක් ආදරෙන් පෞල් ජීවිතේ කවදා හරි බැඳලා විවාහ වෙලා දරුවොත් එක්ක ගෙවනවා. හරිද? නමුත් මොකද වෙන්නේ? විවාහ වෙලා ආර්ථික ප්‍රශ්න එද්දි, පෞල් ප්‍රශ්න එද්දි, ආදරේ නොලැබෙනකොට, ගෞරවය නොලැබෙනකොට, වටිනාකම් නොලැබෙනකොට, හොයා බැලීම් නැති වෙනකොට අර අතීතේ නම් හිතුවේ අපි සමගියෙන්ම ඉන්නවා, අපි ආදරෙන්ම ඉන්නවා, අපි කවදාවත් වෙනස් වෙන්නේ නැහැ. ඉස්සර එහෙමයි හිතුවේ. හේතු ලද කල්ලි මොකද වෙන්නේ? මෙන්න ඔවුන් කෙරෙහි පුදුමාකාර වෛරයන් උපදිනවා. අන්න පටිඝානුසය නැగిලා ආපු හැටි. අන්න ඒ අවදානම අපේ ජීවිතේ තියෙනවා. දැන් බලන්න මේ ජීවිතේ අපි අම්මා ගැන ලොකු හැඟීමකින්, තාත්තා ගැන ලොකු හැඟීමකින් කටයුතු කරනවා. ඒ වගේම තමයි මේ ලෝකේ ඉන්න සමහර දරුවෝ තමන්ගේ අම්මා තාත්තා ගැන ඒ වගේ හැඟීම් වලින් ඉඳලා හේතු ලද කල්ලි තමන්ගේ අම්මා තාත්තා ඝාතනය කරන මට්ටමටපත් උනේ. අද හිරගෙවල් වල ඉන්න සමහර මාතෘ ඝාතක, පීතෘ ඝාතක ජීවිත අරගෙන බැලුවම එයාලා පුංචි කාලේ කවදාවත් හිතුවේ නෑ මගේ අතින් අම්මා මැරේ තාත්තා මැරේ කියලා. මොකක්ද උනේ? හේතු ලද කල්හි අර තරහ උපදින්නට පරිසරයේ හැදෙනකොට දන්නේම නෑ ආවේග ඇවිල්ලා සැත් අරගෙන දඬු අරගෙන අම්මට ගහලා තාත්තට ගහලා මොකද කරන්නේ? මාතෘ ඝාතක, පීතෘ ඝාතක අකුසල කර්ම කරගන්නවා. ඔන්න ඔය අවදානම අපේ ජීවිතේ තියෙනවා. අන්න ඒක හරියට අල්ලගෙන අනුසය ස්වභාවය මේ මොහොතේ මේ හිත මොන තරම් හොඳ වුණත් හෙට මේක ගිනි ගන්න පුළුවන්. අර එක තැනක තියෙන්නේ මේ ඒක මේ බෝධිසත්වයන් වහන්සේ දැන් මහා බෝධිසත්වයන් වහන්සේට සංසාරේ වැරදිච්ච අවස්ථා හරිම අඩුයි. හරිම අඩුයි. මහා බෝධිසත්වයන් වහන්සේට සංසාරේ වැරදිච්ච අවස්ථා හරිම අඩුයි. නමුත් වැරදිච්ච අවස්ථා තියෙනවා. දැන් එක භවයක මේ මොකද වෙන්නේ මේ රජ උයනක රජ කෙනෙක්ගේ උයනක ඒ කියන්නේ කැලේ තපස් රකින්න මේ මහා බෝධිසත්වයන් වහන්සේ කැලේ තපස් රකින්න හොඳට ධානය වඩනවා. හොඳට ධානය වඩනවා. ධානය වඩලා හොඳට හිත සමාධිගත කරගෙන වනාන්තරයේ වැඩ වාසය කරන කාලේ රටේ රජතුමා කල්යාණ මිත්‍රයෙක්. රජතුමා ආරාධනා කරනවා උයනට එන්න කියලා. උයනට ඇවිල්ලා මේ දැන් පින්නතුන් ඒ වස්වසන්න ස්වාමීන් වහන්සේලාට ආරාධනා කරනවා වගේ ආරාධනාවක් කළා අනේ මේ අපේ රජ උයනට ඇවිල්ලා මාස කිහිපයක් ඉන්න කියලා. ඊට පස්සේ මහා මේ ධානලාභී අභිඥාලාභී මේ මහා බෝධිසත්වයන් වහන්සේ නගරයට එනවා. නගරයට ඇවිල්ලා අර උයනේ ඉන්නවා. භාවනා යෝගියෝ ඉන්නවා. ඒ අතරේ දානෙට මොකද කරන්නේ? හැමදාම රජවාසලට යනවා. රජවාසලේ එතකොට අගමෙහිසියයි රජතුමයි තමයි සත්කාර කරන්නේ. එක දවසක් මොකද උනේ? රජතුමාට කැරැල්ලක් සංසිඳවන්න බැහැර වෙන්න වුණා. දවස් කීපයකට. ඒ අතරේ මොකද උනේ? මහා බෝධිසත්වයන් වහන්සේට සත්කාර උපකාර කරන්නේ අර අගමෙහිසිය. බලන්න අනුසේ ස්වභාවය කියන්නේ අර අගමෙහිසිය ගැන කාමරාගේ ඉපදුනා.
පස්සේ ඔව් කාමිත්‍යාචාරයේ හැසිරෙනවා. එතකොට බලන්න මහා බෝධිසත්වයන් වහන්සේලාට පවා මේ අභිඥාලාභීව ඉඳලා ධානවල ඉහළතල ස්පර්ශ කර කර හිටියේ ආසන්න කාලේ. මොකද උනේ හේතු ලද කල්හි. ඒකනේ කියන්නේ කැලේට ගිය තාපසයාට ලියතඹරා මල වහ කඳුරු වගේ කියලා. මොන තරම් ධාන වඩලා හිටියා ලියතඹරා මලක් දැක්කොත් මොකද වෙන්නේ? ඇයි විදර්ශනාව නැහැනේ. විදර්ශනාව තියෙනවා ඔක ප්‍රශ්නයක් නැහැ. අසුබේ වඩලා තියෙනවා නම් පංච උපාදානස්කන්ධ විදර්ශනාව වඩලා තියෙනවා ඔක ප්‍රශ්නයක් නැහැ. නමුත් දැන් තාපසයෝ කියන්නේ ධානලාභී අයනේ ධාන පුරුදු කරන අයනේ සමතේ විතරයි යාලක. එතකොට ලියතඹරාමල දකිද්දී අතීතයේ ඇසුරු කරපු හරි දැකපු හරි කාන්තාවන් මතක් වෙලා කාමරාගේ නැගිලනවා. අන්න කාමරාග අනුසය. ඔන්න ඕකට බය වෙන්න පින්නතුනේ. මේකේ තියෙනවා මේ මොහොතේ කොච්චර හොඳ වුණත් හෙට මොනවයි මොනව වෙද්දන්නේ. හරිම අවදානම්. සෝතාපන්න වුණාට පස්සේ ওই දිඨානුසයෙන් වෙන කරදරේ අවසන් වෙනවා. විචිකිච්ඡානුසයෙන් වෙන කරදරේ අවසන් වෙනවා. අනාගාමී වුණාම කාමරාගානුසයෙන් සහ පටිඝානුසයෙන් වෙන කරදරේ අවසන් වෙනවා. රහත් වුණාම මානානුසයෙන්, අවිද්‍යානුසයෙන්, භවරාගානුසය ආදීන් මේ වෙන කරදරේ නතරනේ. එතකම් පින්නතුනි අපි ගොඩක් පරිස්සම් වෙන්න ඕන. ඒකනේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ ඉන්ද්‍රිය සංවරය. ඒකයි ඉන්ද්‍රිය සංවරය දේශනා කළේ. ඒ කියන්නේ මේ දැන් මේ ඇහැට විසභාග අරමුණු නොගන්න විදියට ඇහැ පරිස්සම් කරගන්න. කනට විසභාග අරමුණු නොයන විදියට කන පරිස්සම් කරගන්න. ඒ විසභාග අරමුණු වෙනකොට මේකේ අනුසය නැగిලෙනවා. කාමරාගයක් වෙන්න පුළුවන්, පටිඝයක් වෙන්න පුළුවන්, මානයක් හරි වෙන්න පුළුවන්. ඒ කියන්නේ ස්වාමීන් වහන්සේලාට ගම් වඩිද්දී පිණ්ඩපාතේ වඩිද්දී ගමට වඩිද්දී කොහොමද දේශනා කළේ? ඔක්කිත චක්කු අන්තර්ගරේ ගමිස්සාමීති සික්ඛාකරණිය. ඇහැ පහලට යොමු කරගෙන වඩින්නේ. ඇයි? විසභාග අරමුණක් ඇහැ මෙහෙම අරගෙන ගියොත් එන්න පුළුවන්. විදර්ශනාවක් නැත්තම් මොකද වෙන්නේ? ඒ අරමුණ අනුභව කරන්න පටන් ගන්නවා හිත. ඒ ඔස්සේම කෙලෙස් වර්ධනය වෙනවා. සමායට උපැති භාවයටවත් පත් වෙන්න පුළුවන්. ඒ නිසා පින්නතුනි මොකද කරන්න ඕන? මෙතෙක් මේ පින්නත් අය අතින් නොවිච්ච පාපයන් තියෙන්න පුළුවන්. අනිත් අය කරලා තියෙනවා. Tamanට හිතෙනවා මේ පාපයන් නම් මගේ අතින් වෙලා නැහැ. මගේ අක්කා මෙහෙම පාපයක් කළා තිනවා මම මේක කළා නැහැ. මගේ දෙමව්පියන්ගේ අතින් මෙහෙම පව් වෙලා තිනවා මම නම් තාම මේව කළා නැහැ. හැබැයි හෙට වෙන්න පුළුවන් Tamanගේ අතින්. හේතු සකස් වුණොත්. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මෙතෙක් නූපන් අකුසල් ඔය හිතේ තියෙන්න පුළුවන්. හැබැයි හෙට දවසේ ලබන සතියේ ලබන අවුරුද්දේ ලබන අවුරුදු 5 ඇතුලේ ඒ වරද වෙන්න පුළුවන්. ඒ නිසා නූපන් අකුසල් ප්‍රහාණය සඳහා නූපන් අකුසල් නූපදීම සඳහා වෑයම් කරන්න කියන්නේ ආරෂ්ඨාංග මාර්ගය මොකද කරන්න ඕන? පුරුදු කරන්න ඕන. ඒ කියන්නේ ආරෂ්ඨාංග මාර්ගය කියන්නේ සීල සමාධි ප්‍රඥානේ. සීල සමාධි ප්‍රඥා පුරුදු කරන්න අර අනුසය ප්‍රහාණයට හේතු වෙන මාර්ගහිත් පහළ වෙනවා. එතකොට නූපන් අකුසල් ප්‍රහාණය සඳහා වෑයම් කිරීම කියන්නේ මොන අනුසය ලක්ෂණය නිසා. හිතේ හේතු ලද කල්ලි කෙලෙස් උපදින ගතිය තියෙන නිසා. අනේ ගතිය නැති කරන්න. නේ දැන් වස්ත්‍රයක් හේදුවට පස්සේ වතුර ගතිය නැති කරන්න අපි මොකද කරන්නේ? වැලට දානවා, අවුවට දානවා. නේ? වස්ත්‍රයක තෙත ගතිය නැති කරන්න අපි කරන්නේ වැලට දානවා. එතකොට මොකද වෙන්නේ? හිරු රශ්මිය හේතු වෙලා තෙත ගතිය නැති වෙනවා. අන්න ඒ වගේ මේ හිතේ තියෙනවා හිත අර රෙද්ද වගේ නං මේකේ තියෙන අනුසය ගතිය දකින්න ඕන වතුර වගේ. මේ වතුර ටික අයින් වෙන්න නම් ආරෂ්ඨාංග මාර්ගය පුරුදු කරන්න ඕන. හිරු රශ්මිය හේතු වෙලා අර වතුර ගතිය නැති වෙලා ගියා වගේ මේ හිතේ අනුසය ගතිය නැති වෙන්න නම් ආරෂ්ඨාංග මාර්ගය පුරුදු කරන්න ඕන. අන්න ඒකට වීර්ය කරන්න ඕන. හිත වීර්ය කරන්න ඕන. හිත වීර්ය කරන්න ඕන. මේ භවයේ සමහර පාපයන් නොවුනත් ඊළඟ භවයේ වෙන්න පුළුවන්. ඒ නිසා නූපන් අකුසල් ප්‍රහාණය සඳහා වෑයම් කරනවා කියන්නෙම ආරෂ්ඨාංග මාර්ගයේ සීල සමාධි ප්‍රඥා වශයෙන් වැඩිම. ඉන්ද්‍රිය සංවරාදිය රැකීම. ඊළඟ දෙවෙනි එක. උපන් අකුසල් ප්‍රහාණය. එතකොට දැන් නූපන් අකුසල් වගේම ඔය හිත්තල මේ වෙනකොට වරින් වර බහුලව හට ගන්න අකුසල් තියෙන්න පුළුවන්. කාම විතර්ක වෙන්න පුළුවන්. ව්‍යාපාද විතර්ක වෙන්න පුළුවන්. විහිංසා විතර්ක වෙන්න පුළුවන්. ඒ කියන්නේ කාම සංඥා, රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ආදී ගැන
මොකද්ද වෙන්නේ? කෙලෙස් ඇති වෙන්න පුළුවන්. කැමැත්ත ඇති වෙන්න පුළුවන්. එහෙනම් ඒක දැනෙනවා නම් ඔය හිතට ඊයේ දවස ගත්තම අද දවස ගත්තම ගෙවිගේ සතිය ගත්තම ඔය හිතට දැනෙනවා නම් මෙන්න මේව ගැන ආදරයක් තියෙනවා. මේව ගැන මට ආසාවක් තියෙනවා. මට හැමතිස්සෙම මේව මතක් වෙනවා. ආසාවෙන් මතක් වෙනවා. එහෙනම් ඔක ප්‍රහාණය කරන්න ඕන. ප්‍රහාණය කරන්න වෑයම් කරන්න ඕන. තව කෙනෙකුට හිතෙන්න පුළුවන් මට ව්‍යාපාද විතර්ක බහුලයි. මට මෙයත් එක්ක අමනාපයක් තියෙනවා. මෙයත් එක්ක අමනාපකමක් තියෙනවා. මට මේ මොනවාද මේ අස්ථාන ක්‍රෝධය කියන්නේ පුද්ගලයන් අරමුණු කරලා නෙමෙයි. යම් යම් වෙන සිද්ධිවලදී ওই කකුල ගලක හැප්පිලා අතේ තින දෙයක් බිම වැටුනම මේ වගේ සමහර අයට මේ අවුව සැර වෙනකොට තරහ උපදිනවා, වැස්ස වැඩිනකොට තරහ උපදිනවා. ඒවට කියනවා අස්ථාන ක්‍රෝධය කියලා. ඒ වගේ පුද්ගලයන් අරමුණු කරලා උපදින තරහක් හරි මේ විවිධ භෞතික වස්තු අරමුණු කරලා උපදින තරහක් ඔය හිතේ තියෙනවා නම් දැනෙනවා නම් මට එහෙම හට ගන්න වාර ගන්න වැඩි මේ ගෙවිගේ සතියේ ජීවිතේ ඕක ප්‍රහාණය කරන්න ඕන. මොකද මරණාසන්න මොහොතක් එනවා. ඒ මරණාසන්න මොහොතේ අපි වැඩිපුර ඇසුරු කළ කුසල් හරි අකුසල් හරි තමයි නැගී එන්න තියෙන ලොකු ඉඩක් තියෙන්නේ. වැඩිපුර අකුසල් නම් ඇසුරු වෙන්නේ කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක මරණාසන්න මොහොතේ බොහෝ දුරට නැగిලෙන්නේ ඒවා. දවස අවසානයේ අපට ගෙවපු දවසේ වැඩි බහුලව කරපු දේවල් මතක් වෙන්නේ යම්සේද. දවස අවසානයේ දැන් අද ගෙදර ගියා මතක් වෙන්නේ මොකද්ද? රැකපු එක. බනහපු එක. ඇයි බහුලව කළේ ඒවා? අන්‍ය වගේ කෙනෙකුට දවස් අවසානයේ වැඩිපුර මතක් වෙන්නේ කාමී තර්ක තුල හිත වැඩ කරපුවා, ව්‍යාපාද සහගතව ගෙවපුවා, හිංසා කරපුවා නම් අන්නේ වගේ තමයි මරණාසන්න මොහොතේ දවසක ගෙවපු ජීවිතේ ගෙවපු විදිය මතක් වෙනවා. ඒතර කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක බහුලව නම් පින්නතුනි කටයුතු කළේ මරණාසන්න මොහොතේ නැగిලෙනවා. ඒ නිසා උපන් අකුසල් ප්‍රහාණය කරන්න ඕන. ඒ සඳහා මොකද්ද කරන්න ඕන? ප්‍රහාණ සංඥාව පාවිච්චි කරන්න ඕන. ඔය ගිරිමානන්ද සූත්‍රයේ තියෙනවා අකුසල් ප්‍රහාණය සඳහා වැඩපිළිවෙල. නාදි වාසේති, පජහති, විනෝදේති, බ්‍යන්ති කරෝති, අනභාවං ගමේති. හරිම ලස්සන වැඩපිළිවෙලක් මේක. නාදි වාසේති පළවෙනි පියවර, පජහති දෙවෙනි පියවර, විනෝදේති තුන්වෙනි පියවර. ඊළඟට නාදි වාසේති, පජහති, විනෝදේති නාදි වාසේති, පජහති, විනෝදේති, බ්‍යන්ති කරෝති. පහ අනභාවං ගමේති. මෙන්න මේක පාවිච්චි කරන්න ඕන මේ වෙනකොට Tamanට කරදරයක් කරන අකුසලයක් තියෙනවනම්. කුඹුරු කරන අයට ඔය බජරි ගොජරි වගේ වෙල්මාරුක් වගේ වල්පැලෑටි වලින් කරදර කර වෙද්දි මොකද කරන්නේ? බෙහෙත් ගහනවා. අන්න ඒ වගේ තමයි අපිත් බලාපොරොත්තු වෙන දවසක මහ ඵලයක්. කුඹුරු කරන කෙනා රස්සන්න, සරුසාර රස්සන්න බලාපොරොත්තු වෙනවා වගේ අපිත් මාර්ග හිතක් බලාපොරොත්තු මේ හැමදේම කරන්නේ. අන්නේ මාර්ග ඵල කියන ස්වභාවයන් බලාපොරොත්තුෙන් කටයුතු කරද්දී මේක ASCII කෙලෙස් උපදිනවා නම් මේ කෙලෙස් වලට බේත් ගහන්න ඕන. බේත් ගහන්න ඕනේ මෙයාට. අනේ බේත තමයි ප්‍රහාණ සංඥාව. කොහොමද මේක කරන්නේ? අපි හිතමු කාට හරි කාම විතරක හට ගන්නවා. නාදි වාසේති කියන්නේ ඉස්සෙල්ලාම මෙයා කරන්න ඕන අදිෂ්ඨාන ගන්න ඕන. මේ කාම විතර්කය මන් දුරු කරනවා කියලා අදිෂ්ඨාන ගන්න ඕන. බලන්න අන්න එහෙම ඊයේ දවසේ වාර කීයක් අදිෂ්ඨාන ගත්තද කියලා. කාම විතර්ක ඇති වෙනකොට මොකද හිතන්න ඕන? මේක මන් දුරු කරනවා. මේක දුරු කිරීම සඳහා වෑයම් කරනවා. ව්‍යාපාද විතර්ක හටගනිද්දි හිතන්න ඕන මේක දුරු කරන්න මම උත්සාහ කරනවා. සිහියෙන් හඳුනගෙන. කාට හරි හිංසා කරන දහසක් පහළ වෙනකොට හිතනවා මේක මන් දුරු කරන්න ඕන. අදිෂ්ඨාන ගන්නවා. පළවෙනි පියවර. ඇයි එහෙම අදිෂ්ඨාන ගන්නේ? කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක ආදීනව සහිතයි. සුළු ආශාදයක් තියෙනවා. කාම විතර්ක කියන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ආදරය ආදී අරමුණු වෙලා උපදින කැමැත්ත. ඒ කැමැත්ත තුල ප්‍රීතියක් තියෙනවා, ආශාදයක් තියෙනවා. නන්දිය කියන්නේ ඒක තණ්හා මිශ්‍රිත ප්‍රීතිය. හැබැයි ආදීනවේ බහුලයි. වස මිශ්‍ර කේක් කෑල්ලක් අනුභව කරද්දී දිව හරහා යද්දී රහක් ආශාදයක් තියෙනවා. ඇතුළට ගියාට පස්සේ මොකද වෙන්නේ?
ඇතුළට ගියාට පස්සේ මහා විනාශයක් වෙනවා. අන්න ඒ වගේ මේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ආදරය ආදී හරියට අපි දකින්න ඕන පොතක් කාව කනවා වගේ. පොතක් කාව කනවා කියන්නේ මොකද්ද? පොත විනාශ වෙනවා. අන්න ඒ වගේ මේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ආදරය ආදියට ඇති වෙන තණ්හාව නිසා අපේ හිත මොකද වෙන්නේ? පොත කාව කනවා වගේ හිත විනාශ කළ දානවා. ඒ නිසා මොකද කරන්න? අන්නේ ආදීනව දකින්න ඕන. මේ කාම විතර්ක වල ආදීනව බහුලයි. අවසානයක් නැහැ. අර බලු පැටියේ කැමතිස්සෙන් මොකද කරන්නේ? මේ ඇට කැබැල්ලක් දුන්නට පස්සේ ඇට කැබැල්ල ලෙව කනවා. කොච්චර ලෙව කෑවත් සංසිඳීමක් නැහැ. අන්න ඒ වගේ තමයි රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ආදරය ආදිය ගැන තණ්හාවෙන් කොච්චර හිත ඇතිවීමක් නැහැ. සංසාර ජීවිතේම රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ආදරය ආදී ගැන තණ්හා කර ආවා. ඊට පස්සේ මොකද උනේ? මේ ජීවිතේදී ආපහු පටන් ගත්තා. අවසානයක් නැහැ. බලන්න අර බලු පැටිය අර ඇට කැබැල ලෙව කරනවා අවසානයක් නැහැ. අන්න ඒ වගේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ආදරය ආදිට තණ්හා කරනවා ඉවරයක් නැහැ. නේද? අවසානයක් නැහැ මේ හිතේ. ඒකට තණ්හා කළා, ඒ ගැන උදාසීන වෙදී තව එකකට තණ්හා කරනවා. ඒකට තණ්හා කළා, උදාසීන වෙදී තව එකකට තණ්හා කරනවා. නේද? අත්ෙන් අත්තර පයින් වඳුරෙක් වගේ රූපයෙන් රූපයට, ශබ්දයෙන් ශබ්දයට හරි මහන්සි. හිතට හරි විඩාවයි. ඒක අර මේ ප්‍රථම ධානයේ විස්තර කරන්නේ විවිච්ඡේව කාමේහි විවිච්ඡ අකුසලේහි ධම්මේහි සවිතක්කං සවිචාරං විවේකජං පීතිසුඛං. මේ කාම සංඥාව ප්‍රහාණය වීම තුළ උපදින විවේකය තුලයි ප්‍රථම ධානයේ ප්‍රීති සුඛ උපදින්නේ කියලා. මේව හොඳට මෙනෙහි කරන්න ඕන. කාමයන්ගේ ආදීනව මෙනෙහි කර හිතන්න ඕන. මේ කාමයන්ගෙන් මම නිදහස් වුණොත් අනේ මොනතරම් නිදහසක්ද? මේ දැවිලි නෑ, පිච්චිලි නෑ, රත්විලි නෑ නේද? අන්නේව හිතන්න ඕන. මම මේ උපදින කාම විතර්ක ප්‍රහාණය කරනවා. පළවෙනි පියවරෝක අදිෂ්ඨාන ගන්න ඕන. අදිෂ්ඨාන පාරමිතාවකුත් තියෙනව නේද? අදිෂ්ඨාන ගන්න ඕන ඉස්සෙල්ලා. මේ කාම විතර්ක මන් දුරු කරනවා. මේ ව්‍යාපාද විතර්ක ආදීනව සහිතයි. ව්‍යාපාදයෙන් අයින් වුණොත් හරි නිදහසක් මට. ඒ නිසා මම ව්‍යාපාදයේ උපදින හැම මොහොතකම අදිෂ්ඨාන කරන ව්‍යාපාද දුරු කරනවා. විහිංසා විතරකයෙන් අනුන්ට හිංසා කරන එක. ඒ හිංසා කරනකොට මාව රත් වෙනවා. හිංසා වචන පාවිච්චි කරද්දී මාව රත් වෙනවා. මටත් දුකක්, අනෙකටත් දුකක්, දෙපැත්තටම දුකක්. මේ හිංසන විතර්ක වලින් අයින් වුණොත් මහා සුවයක්. මම එන හිංසන විතර්ක ප්‍රහාණය කරනවා කියලා. ඔන්න ඔය අදිෂ්ඨාන ඉස්සෙල්ලම ගන්න ඕන. ඒකම මුලින්ම හැවි එහෙම අදිෂ්ඨාන ගන්නනද කියලා ඊයේ පෙරේදා. කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක උපදිද්දී අදිෂ්ඨාන ගන්න ඕන. මම මේව ප්‍රහාණය කරනවා. ඇයි මේවා මාව දවනවා, තවනවා, පුච්චනවා, නැති කරනවා. ඔන්න පළවෙනි පියවර. පජහති දෙවෙනි පියවර. දෙවෙනි පියවරදි කරන්නේ අරම අදිෂ්ඨාන කරගෙන ඉන්න අතරේ ඇති වුණොත්. අරම අදිෂ්ඨාන කරගෙන යෝධ අදිෂ්ඨාන අරගෙන ඉන්නවා. ආයෙ මේ කිසිම අකුසලයකට මේ හිතේ ඉඩක් නැහැ කියලා. යෝධ අදිෂ්ඨාන අරන් ඉන්නවා. ඔහොම ඉන්න අතරේ වැරදිලා හරි කාම විතර්කයක් උපදිනවා. ව්‍යාපාද විතර්කයක් උපදිනවා. විහිංසා විතර්කයක් උපදිනවා. ඒක දකින්න ඕන ගෙයක් ඇතුළට ඇතුල් වෙච්ච සර්පෙක් වගේ. දැන් අපි ගෙවල් දොරවල් හොඳට දොර ජනෙල් දාලා පරිස්සම් කරන් ඉන්නවනේ. පරිස්සම් කරන් හිටියත් මොකද වෙන්නේ? හිටපු ගමන් ඔය අස්සකින් එනවා කුණ කට්ටේ කරවලේ. අපි එතකොට මොකද කරන්නේ? හෙට අයින් කරනවා, අනිත් අයින් කරනවා කියලා දින්නේ. ඒ වෙලෙම ඒ සතා එළියට දාන්න සුදුසු උපකරණ කොසු ඉදල් ආදී අරගෙන මොකද කරන්නේ? එළියට දානවා. අන්න ඒ වගේ අර නාදිවාසිත කියන පළවෙනි පියවරේදී කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක ප්‍රහාණය කරනවා කියලා අදිෂ්ඨාන අරගෙන ඉන්න යෝගාවචරය, ශ්‍රාවකයා. යම් කිසි මොහතක නොසිතියු මොහතක යම් හේතු සකස් වීමත් තුළ ඇතුළාන්තයේ කාම විතර්කයක්, ව්‍යාපාද විතර්කයක්, විහිංසා විතර්කයක් ඇති වුණොත් ඒ කෙවෙලම දුරු කරනවා. ගෙට ඇතුල් වෙච්ච සර්පෙක් බැහැර කරන්නාසේ. ගෙට ඇතුළුණු සර්පයා තියාගෙන හිටියොත් මරණය හෝ මාරාන්තික දුකක්, මරණයට ආසන්න දුකක්. ඒ වගේමයි කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක හිතේ තියාගෙන හුරතල් කර හිටියොත් මොකද වෙන්නේ? මරණය හෝ මාරාන්තික දුකක්. මරණය හෝ මාරාන්තික දුකක්. ඒ නිසා මොකද කරන්නේ? ගෙට ඇතුල් වෙච්ච සර්පෙක් වගේ ඇතුල් වුණොත් ප්‍රහාණය කරනවා. ප්‍රහාණයට අවශ්‍ය විදර්ශනා ටික කරන්න ඕන.
ඒකට විදර්ශනා කමටහන් දැනගෙන තියෙන්න ඕන. කාම විතරක දුරු කරන්න මොකද්ද පාවිච්චි කරන්න ඕන කමටහන. ව්‍යාපාද විතරක විහිංසාව විතරක දුරු කරන්න මොකද්ද පාවිච්චි කරන්න ඕන කමටහන. ගෙට සර්පය ඇතුළු වුණාට පස්සේ අපි ගන්නනේ අවශ්‍ය දේවල් කොස්ස ගන්න විදලා ගන්නවා ගැහුවා එළියට දැම්මා. අන්න ඒ වගේ මේ අකුසල විතරක ඉපදුනාට පස්සේ අපි දැනගන්න ඕන මේ අකුසල විතරක දුරු කරන උපකරණ ටික අන්න කමටහන් ටික. මේ කමටහන් වලින් ගහන්න ඕන අකුසලයට. හරි. ඊට පස්සේ තියෙනවා විනෝදේති. දැන් අදිෂ්ඨාන අරගෙන ඔන්න සාන්තව ඉන්නවා. වැරදිලා හරි පුදුනොත් ප්‍රහාණය කරනවා. තුන්වෙනි පියවරේදී මොකද්ද දේශනා කරන්නේ? පොඩ්ඩක්වත් තියාගන්න නැතුව ප්‍රහාණය කරනවා. දැන් සමහර අය සමහර අකුසල් ප්‍රහාණය කරන්නේ 70ක් 80ක් ටිකක් තියෙනවා. දැන් අමනාපයක් කාත් එක්ක හරි ඇති වුණොත් ඔය පොඩ්ඩක් ධර්ම මානසිකාර ටිකක් දාලා ඒ අමනාපේ බලය අඩු කරනවා. සම්පූර්ණයෙන්ම අයින් කරන්නේ නැහැ. දැන් බලන්න දැන් ගහක පිළිල හැදුනොත් අපි පොඩ්ඩක් ඉතුරු කරලා අයින් කරන්නේ නැහැ. ඔක්කොම ටික ගලවලා දානවා. යමෙකුට පිළිකාවක් හටගත්තොත් ඒ පිළිකා සෛල සියල්ලම අයින් කරන්න උත්සාහ කරන්නේ. ඇයි පොඩ්ඩක් තිබ්බොත් වැවෙනවා. අන්න ඒ වගේ. දැන් අතුගාලා අපි කුණු ටිකක් තියලා අයින් කරන්නේ නැහැ. ඔක්කොම කුණු ටික අයින් කරනවා. අන්න ඒ වගේ අර අදිෂ්ඨාන අරගෙන අකුසල් උපදුනොත් අකුසල් ප්‍රහාණය කරනවා කියලා පළවෙනි පියවරේ අදිෂ්ඨාන ඇති කරගෙන ඉන්න කෙනා වැරදිලා හරි අකුසල් ඉපදුනොත් සර්පෙක් ගෙට ඇතුළුනා වගේ ඒවා ප්‍රහාණය කරන්න පෙළඹෙනවා. තුන්වෙනි පියවරේදී කියන්නේ ඒවා ප්‍රහාණය කරනවා පොඩ්ඩක්වත් නැති විදියට. කාම විතරක මාත්‍රයක්වත් නැති වෙන මට්ටමට කමටහනින් ගහ යවන්න ඕන. ව්‍යාපාද මාත්‍රයක්වත් ඇති නොවන විදිහට මෛත්‍රී වගේ කමටහනකින් මොකද කරන්න ඕන? ධාතු මනසිකාරයෙන් හරි ඒකට ගහන්න ඕන. සමහර අය ඉන්නවා දැන් ගෙට සර්පය ඇතුළු වුණාට පස්සේ දැන් සමහර කෙනෙකුට ඉන්න පුළුවන් කම්මැලිකමට කොසුත් තියෙන ඉදලුත් තියෙන හැබැයි කම්මැලිකමට ඉන්නවා. අන්න ඒ වගේ සමහර අය ඉන්නවා හොඳට දන්න මේ අකුසලයේ දුරු කරන්න මේ කමටහන පාවිච්චි කරන්න පුළුවන් කියලා. හැබැයි කරන්නේ නැහැ. ඇයි? වීර්ය නැහැ. සමවායාමේ නැහැ. එතකොට එහෙම වෙන්නේ නැතුව පොඩ්ඩක්වත් ඉතුරු වෙන්නේ නැතුව දන්න ක්‍රම පාවිච්චි කර දන්නේ නැත්නම් කල්යාණ මිත්‍රයෙකුට කියලා හරි මේ කොහොමද දුරු කරගන්නේ මේක මම ප්‍රහාණය කරන්න උත්සාහ කරා හැබැයි ඔක්කොම යන්නේ නැහැ වගේ ඔක්කොම ප්‍රහාණය වෙන්නේ නැහැ වගේ තව තරහ චුට්ටක් තියෙනවා තව මේ ගැන කැමැත්තේ චුට්ටක් තියෙනවා ඒතර අන්නේ කල්යාණ මිත්‍රයෙක් එක්ක හරි කතා කරලා ඊටු ටික ප්‍රහාණය කරන්න ඕන තුන්වෙනි පියවර හතරවෙනි පියවර තමයි බ්‍යන්ති කරෝති කියන්නේ අදාදිෂ්ඨාන අරගෙන වැරදිලා හරි ඉපදුනොත් ඒවත් ප්‍රහාණය කරනවා පොඩ්ඩක්වත් ඉතුරු කරගන්න නැතුව ප්‍රහාණය කරනවා ඔන්න හිත හොඳයි හෙට මොකද වෙන්නේ හෙට ආපහු වෙනවා නේද හේන් වලට කුඹුරු වලට හරකෙක් ආවට පස්සේ මොකද කරන්නේ එලවනවා හෙට බලද්දි මොකද වෙන්නේ ආපහු ඇවිල්ලා අකුසලොත් එහෙමයි තමන්ගේ හිතින් අහලා බලන්න බණ අහලා භාවනා කරලා යෝනිසෝ මනසිකාර පවත්තලා අකුසල් දුරු කරලා හොඳ හිත ඇති කරගන්න දැන් සමහර අය භාවනා වැඩසටහන් වලට යන්නේ භාවනා වැඩසටහන් වලට ගිහලා ඇතුළෙන්ම නානවා කියන්නේ ඇතුළ හොදලා දානවා දවස් 7 භාවනා 5 භාවනා ඊට පස්සේ ගෙදර ඇවිල්ලා දවස් අධ්‍යයක් යද්දි මොකද වෙන්නේ මෙන්න ආපු පටන් ගන්න කෙලස් ටික වැඩේ එතකොටත් ප්‍රහාණය කරන්න ඕන නේද හේනට කුඹුරට අද එන ගවය එලවනවා හෙට එලෙවි නැත්තම් මොකද වෙන්නේ කුඹුර කාලේ යනවා අන්න ඒ වගේ අර අදිෂ්ඨාන අරගෙන පළවෙනි පියවර තුල අකුසල් ප්‍රහාණය කරනවා කියලා වැරදිලා හරි අකුසල් ඉපදුනොත් ඒවත් ප්‍රහාණය කරන්න උත්සාහ කරන දෙවෙනි පියවර තුල ඊළඟට පොඩ්ඩක්වත් ඉතුරු නොවන විදිහට ඒ අකුසල් ප්‍රහාණය කරලා ශාන්තුණු යෝගාවචරයා හෙට දවසේ ඒ අකුසල් හටගත්තොත් මොකද කරන්නේ හෙටත් ප්‍රහාණය කරනවා ලබන සතිය හටගත්තොත් ලබන සතියෙත් ප්‍රහාණය කරනවා. ඇවිදින ඉරියව්ව තුල හටගත්තොත් ඇවිදින ඉරියව්ව තුලදී මේ ප්‍රහාණය කරනවා. වාඩි වෙලින් ඉරියව්ව තුල ඇති වුණොත් වාඩි වෙලින් ඉරියව්ව තුල ප්‍රහාණය කරනවා. ඇලෙවලින් ඉරියව්ව තුල හටගත්තොත් ඒ ඉරියව්ව තුල ප්‍රහාණය කරනවා. ඉරියව්වකින් තවත් ඉරියව්වකට කෙලෙස් අරගෙන යන්නේ නැහැ. ඒක හොඳට හිතර ගන්න ඕන කාරණාවක්. එක ඉරියව්වකින් තව ඉරියව්වකට කෙලෙස් ධර්මයක් අරගෙන යන්න එපා. නේද? එතකොට එනේන සැරේට මේ කෙලෙස් ප්‍රහාණය කළොත් අවසාන වැඩේ මොකද්ද?
අනභාවංගමේති සමුච්ඡේද ප්‍රහාණය. ආන්න ඒක තමයි මේ කියන්නේ උපන් අකුසල් ප්‍රහාණය කිරීමේ වීර්යය. ඔය පළවෙනි පියවර තුල අදිෂ්ඨාන ගන්නත් වීර්ය තියෙන්න ඕන. දෙවෙනි පියවරේ වැරදිලා හරි අකුසල් හටගත්තොත් ප්‍රහාණය කරන්න සර්පේ කෙලියට දාන වගේ ප්‍රහාණය කරන්න වීර්යය ඕන. පොඩ්ඩක්වත් ඉතුරු නැතුව ප්‍රහාණය කරන්නත් තුන්වෙනි පියවර තුල වීර්යයක් ඕන. එනේන සැරේට ප්‍රහාණය කරන්න හතරවෙනි පියවර තුල වීර්යයක් තියෙන්න ඕන. ඔය වීර්යයන් තුල වාසය කරොත් තමයි අනභාවංගමේති ඒ නැවත නූපදින විදියට අනුශේෂ භාවයෙන්ුත් ප්‍රහාණය වෙන විදියට එයාගේ මාර්ගංග වැඩෙන්නේ. එතකොට ඒ සඳහා ලොකු වීර්යයක් තියෙන්න ඕනේ. එහෙනම් බලන්න නූපන් අකුසල් නූපදී වීම සඳහා වෑයම. උපන් අකුසල් ප්‍රහාණය සඳහා වෑයම. තුන්වෙනි එක තමයි නූපන් කුසල් තියෙනවා නම්. අපි මෙහෙම දැන් යම් කිසි කෙනෙක් ඉන්න හොඳට පංචශීලය ආරක්ෂා කරනවා. ප්‍රාණඝාතයෙන් අයින් වෙලා, සොරකමෙන් අයින් වෙලා, කාමීත්‍යාචාරයෙන් අයින් වෙලා, ඊළඟට මුසාවසින් අයින් වෙලා, රහවෙනමත් පැන්න ආදීන් අයින් වෙලා ඊටාම පිරිසිදුව පිළිවෙලට පංචශීල රකින්න ශ්‍රාවකෙක් ඉන්නවා, යෝගාවචරයෙක්. මෙයා කල්පනා කරන්න ඕන මේ පංචශීල වලට එහා ගිය සිල් තියනවද? තියෙනවා. ආජීව අට්ටමක සීලය, අට්ටංග උපෝසත සීලය, දස සීලය, සාමණේර සීලය, උපසම්පදා සීලය. අන්නේ සීලයන් උපදවා ගන්න වෑයම් කරනවා. යම් කිසි කෙනෙක් ඉන්නවා භාවනාව උපචාර මට්ටමට ඇවිල්ලා. ආනාපාන සතියෙම ආනාපාන සති භාවනාව තුළ මෙයා උපචාර මට්ටමට ඇවිල්ලා. ඒ කියන්නේ ධානයේ අසල ගැවසෙන මට්ටමට උපචාර කියලා කියන්නේ. දැන් මේ ශාලාව ගත්තට පස්සේ මේ ශාලාව වටේ තියෙන උපචාරය. උපචාරයෙන් පස්සේනේ ශාලාවටනේ. අන්න ඒ වගේ ධානයේ දොරටුව, ධානයේ අසල ගැවසෙනවා කියන අර්ථයෙන් තමයි උපචාර කියන්නේ. එතකොට උපචාර මට්ටමට ඇවිල්ලා නීවරණ විස්කම්බන වශයෙන් ප්‍රහාණය කරගෙන ඉන්න යෝගාවචරය හිතනවා මම ධානයේ ස්පර්ශ කරන්න වෑයම් කරන්න ඕන. නූපන් කුසල් උපදවා ගැනීමට වෑයම් කරනවා. ඒ වගේ යම් කිසි කෙනෙක් ඉන්නවා විදර්ශනාවට යොමු වෙලා නැහැ. ඒ විදර්ශනාවට යොමු වෙලා නැති කෙනා හිතනවා මම දැන් පංච උපාදානස්කන්ධ විදර්ශනාවට යොමු වෙන්න ඕන. අන්න ඒ වගේ දැන් සමහර අය ඉන්නවා මෙහෙම හිතන්න පුළුවන්. සමහර අය හිතනවා මම මෛත්‍රී සහගත කෙනෙක් වෙනවා. කාරුණික කෙනෙක් වෙනවා. අන් අයගේ දීනුවේදී සතුටු වෙන කෙනෙක් වෙනවා. අටලෝ දහම ඉදිරි උපේක්ෂා පුරුදු කරනවා. ඒ විදිහට මේ වෙනකොට අපේ පින්නතුන් මෙතෙක් මේ ශාසනය තුළ උපදවා ගත්තේ නැති කුසල් තියෙනවා නම් කල්පනා කරන්න මොනවද ඒව කියලා. අන්න ඒව ජීවිතයට එකතු කරගන්න. නමුත් සාමාන්‍ය හිතක් හැමතිස්සෙම ජීවිතයට එකතු කරගන්න හදන්නේ මොනවද? පංචකාම වස්තුමයි. ඒවට තමයි සැලසුම් හදන්නේ. හොඳින් හරි නරකින් හරි නේ. සාමාන්‍ය හිතක් හැමතිස්සෙම සැලසුම් කරන්නේ ඒ රූපය මගේ කරගන්නේ කවදද? ඒ ශබ්දය මගේ කරගන්නේ කවදද? ඒ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ආදරය ආදී විඳින්නේ කවදද? අන්න ඒවට තමයි සැලසුම්. දැන් අපි සැලසුම් හදන්න ඕන මෙතෙක් නූපන් කුසල් තියෙනවා. ඒ ටික කොහොමද ජීවිතේට එකතු කරගන්නේ මම? මොකද මට එතනයි සැනසීම තියෙන්නේ. නේද? මේ කාම ලෝකයේ තුල මේ සංසාර සංස්කාර ධර්ම වලට ඇලීම් තුල නේද අපිට මොහොතක සුව දුන්නත් අපි හරියට වෙහෙසටපත් වෙනවා නේද? ඇත්තට බලන හරි තෙහෙට්ටු නැද්ද? මානසික විඩාවක්, මහන්සියක් නේද? ඒ කාම කියන්නේ ඔය සංස්කාර ලෝකයක් එක්ක තිබුණ ඔය ඇයි හොඳයිකම්. හිතට හරි මහන්සි. මේකට විවේකයක් දෙන්න නම් මෙන්න මේ නූපන් කුසල් ලෝකයට ලං කරන්න තමයි. මේ වෙනකොට යම් කුසල් තියෙනවා තමයි. නමුත් මෙතෙක් ස්පර්ශ කරන්න බැරි වුණු මනෝභාවයන් ඔය හිතේ හදාගන්න. ඒ සඳහා වෑයම් කරන්න ඕන. මේ වෑයම් කරොත් තමයි අපි බලාපොරොත්තු වෙන ලෝකෝත්තර හිත උපදවා ගන්න පුළුවන්. අවසාන කාරණාව තමයි නූපන් කුසල් උපදවා ගැනීම සඳහා වීර්ය, උපන් කුසල් වැඩි දියුණු කර ගැනීම සඳහා වීර්ය. මේ වෙනකොට යම් මෛත්‍රියක් තියෙනවා නම් මොකද කරන්න ඕන? ඒක ධානා මට්ටමකට අරගෙන යන්න ඕන. අන්න ඒ වගේ. මේ වෙනකොට අසුබය වඩන්න පටන් අරගෙන ඉන්නවනම් ඒක ධානා මට්ටමකට අරගෙන යන්න ඕන. ඉස්සෙල්ලා මෙතෙක් නූපන් කුසල් ගැන හිත ඒව එකතු කළා. දැන් මේ වෙනකොට ඇති කරගෙන තියෙන කුසල් වර්ධනය කරනවා. දවසකට එක බණක් ඇහුවනම් බණ දෙකක් අහන මට්ටමටපත් වෙනවා. මේ වෙනකොට රකින්න සීල මේ වෙනකොට සතර සංවර සීලයේ ඉන්නවනම් ඒක රැක ගන්න විදියට ජීවිතේ පවත්වාගෙන යනවා.
මේ වෙනකොට විදර්ශනා මාර්ග හිතක් කියන්නේ විදර්ශනා ඥාන පහළලා තියෙනවා නම් මග්ගා මග්ග ඥාන හරි මොනවා හරි. ඒ ඥාන දියුණු කරන්න උත්සාහ කරනවා. කලින් කරේ නූපන් දේවල් එකතු කර ගැනීම. දැන් උපන් දේවල් වැඩි දියුණු කිරීම. දැන් ගෙයක් දොරක් ගත්තට පස්සේ තියෙන ගේ අපිට මකුණු දැල් කඩලා ඊළඟට පිරිසුදු කරලා මොප් කරලා ඒක වැඩි දියුණු කරලා ගන්න පුළුවන්. තින්ත ටිකක් ගාලා. ඒ වගේම ඒ ගෙට තව තව උපකරණ ටිකකුත් ගේන්න පුළුවන් පිටින්. පුටු ටිකක් මේස ටිකක්. අන්න ඒ වගේ තමයි මේ වෙනකොට තියෙන කුසල් ටික අපි වැඩි දියුණු කරන්න ඕන. ගේ පිරිසුදු කරලා මොප් කරලා තින්ත ගාලා ගත්තා වගේ. ඒ වගේමයි නූපන් කුසල් තියෙනවනම් ඒවත් ජීවිතයට එකතු කර ගන්න ඕන හරියට හදපු ගෙට පිටින් ගෘහ භාණ්ඩ ගේනවා වගේ. ඉතින් අන්නේ සඳහා ලොකු වෑයමක් ඕන. මේ සම්මා වායාමයේ හරියට යමෙක්ගේ ජීවිතේ පින්නතුණි සකස් වුණොත් වර්ධනය වුණොත් නිවන වැඩි ඈතක නෙවෙයි. හැබැයි මේ ගොඩාක් අමාරුයි. නූපන් අකුසල් ප්‍රහාණය සඳහා සීල සමාධි ප්‍රඥා වැඩි වීම. උපන්න අකුසල් ප්‍රහාණය සඳහා ප්‍රහාණ සංඥාව පුරුදු කිරීම. ඊළඟට නූපන් කුසල් උපදවා ගැනීම සඳහා වෑයම් කිරීම හැම මොහොතකම. දැන් මේ සම්මා වායාමයේ යෙදෙන්නේ නැති අය නෑ ඉන්නව ඇත්තටම. හැම මොහොතකම නෑ. ඒකයි ප්‍රශ්නේ. මේක හැම මොහොතකම වෙන්න ඕනේ. දැන් බලන්න දැන් ඔය මේ අපේ බාහ්‍ය දාරුචි වගේ ස්වාමීන් වහන්සේලා ගත්තට පස්සේ කාශ්‍යප සම්මා සම්බුද්ධ ශාසනයේ ගත්ත වෑයම ගත්ත වීරිය ගලක් උඩට නැගලා ඉනිමග බිමට දානවා. දැන් කණ්ඩත් නෑ බොණ්ඩත් නෑ. එරිදියෙන් වඩින්න පුළුවන් ස්වාමීන් වහන්සේ අහනවා මේ දානෙ ගෙනත් දෙන්නද? එපා එපා. වේලිලා කරවෙලා පිපාසෙන් අපවත් උනේ. හැබැයි වීරිය ඒ වීරිය හේතුණා මේ ගෞතම බුද්ධ ශාසනයේ නිවන් දකින්න. ඒ නිසා කවදාවත් හිතන්න එපා ගන්න වෑයමක් අපත යනවා කියලා. එදා කාශ්‍යප බුද්ධ ශාසනයේ ගලක් උඩ වේලිලා යද්දි සමහර අය මොනව කියන්නේ නැද්ද? අනේ නිකන් වේලිලා මැරෙන ඕක ඇති වැඩක් තියද? නමුත් එදා මේ සම්මා ගත්ත සම්මා වායාමේ ආනිසංස තමයි ගෞතම බුද්ධ ශාසනයේ මාර්ගෙහි වේලියට සුළු කාලයක් ඇතුළත ඉපැද්දෙන්නේ. ඒ නිසා අර එක තැනක තියෙනනේ දැන් බෝධිසත්වයන් වහන්සේ තවත් පිරිසක් එක්ක මුහුදු ගමනක් යනවා. බෝධිසත්වයන් වහන්සේ මුහුදු ගමනක් යනවා. නැව හදිසියෙම මේ අනතුරකටපත් වෙනවා. අනතුරකටපත් වුණාට පස්සේ දැන් පේන දෙක මානික ගොඩබිමක් නැහැ. හැම කෙනෙක්ම ඉච්ඡා බංගත්වයට වැටිලා ඒ තැන්වලම ගිලිලා ගියා. බෝධිසත්වයන් වහන්සේ මොකද කරේ? තනියම පීනනවා. මේ මාතුපෝෂක ජාතකේ නෙමෙයි අම්මා කටේ තියන් ගියෙම එක නෙමෙයි. බෝධිසත්වයන් වහන්සේ මොකද කරන්නේ? උදාසීනව කම්මැලිකමේ මැරිලා යනවට වඩා මට හොඳයි වීරිය වඩලා හරි මම මැරිලා යනවා කියලා. වීරියෙන් මොකද කරන්නේ? පීනනවා. පීනගෙන යද්දී මොකද දේවතාවියක් දකින්නවා. ඒ දේවතාවිය ඇවිල්ලා කියනවා පෙනී ඉඳලා මොකද්ද ඔය ගන්න අනවර්ථ වෑයම? ඕක වැඩක් තියෙන උත්සාහයක්ද? කොහේ ඔහොම පීන ඉස්සරහට යන්නද? පේන තෙක් මානික නැහැ කියනවා මේ දූපතක්. එතකොට මේ මහා බෝධිසත්වයන් වහන්සේ කෙනෙක් එහෙම කියන්න එපා. මම ගත්ත වෑයමේ ආනිසංසයක් තියෙනවා. මොකද්ද? අර කට්ටියට බලා ගන්න බැරි වුණ දේවතාවියක් මම බලාගත්තනේ. නේද? සාමාන්‍ය කෙනෙකුට දෙවි කෙනෙක් දේවතාවියක් පේනවා කියන්නේ ලේසි වැඩක්ද? ඒක තියෙනවනේ යම් මගේක් වටිනාකමක්. මහා බෝසත්යන් වහන්සේ කියන මගේ වීරියට hina වෙන්න එපා. මගේ වීරියට අර්ථයක් නැහැ කියලා කියන්න එපා. මේ ලෝකේ කෙනෙකුට දකින්න අමාරු දේවතාවියක් මම ඇස් දෙකෙන් දැකගත්තා. ඒ දේවතාවිය ඊට පස්සේ මොකද කරන්නේ? උදව් කරන ගොඩට යන්න. ඒ නිසා භාවනාවක් කරලා වුණත් අසාර්ථකයි කියලා හිත නරක කරගෙන නැගිටින්න එපා. ඒ භාවනාව තුළ ලැබු අත්දැකීම ඊළඟ භාවනා වාරයේ සාර්ථක වෙන්න හේතුවක් වෙනවා. මේ ශාසනය කියන්නේම අත්දැකීම් ලබ පන්නරය ගන්න එක. අත්දැකීම් වැරදි පොඩි දරුවෙක් වැටි නැගිටිනවා වගේ. නේද? බිත්ති අල්ලගෙන නැගිටිනවා. නේද? හරි අමාරුවෙන් ඇවිදගෙන ගිහිල්ලා වැටෙනවා. අන්න ඒ වගේ මේ ශාසනයේත් වැරදි නැගිටින්න ඕන. වැරදි වෑයම් කරන්න ඕන. ඒ හැම තප්පරයක්ම අත්දැකීමක්. කියන්නේ හිත කියන්නේ මොකද්ද කියලා හොඳට දැනගන්න පුළුවන්. හිත කියන්නේ ගවේෂණය කළ යුත්තක්නේ. එතකොට මේ අත්දැකීම් ලබන්න හිතේ අහුමුළු තැන්, හිත යන තැන්, අරමුණු වෙන තැන්, මේ කෙලෙස් එක්ක වංචක ධර්ම එන්නේ කොහොමද? මේ වගේ හිත ගැන මහා අවබෝධයක් ලබන්න පුළුවන් වැරදි මේ වෑයම් කරොත්. ඉතින් එහෙම කරලා තමයි පින්නතුනි අපිට
මේ බලාපොරොත්තු වෙන සංසාර දුක්ඛය අවසන් කරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් එතකොට අදට નિયમિત කාලය අපේ අවසන් වෙනවා. අපි විශේෂයෙන් බලාපොරොත්තු වෙන අද සම්මා වායාමය ගැන දේශනා කරන්න. සම්මා වායාමය කියන්නේ නූපන් අකුසල් නූපදීම සඳහා වෑයම් කිරීම, උපන් අකුසල් ප්‍රහාණය සඳහා වෑයම් කිරීම, නූපන් කුසල් උපදවා ගැනීම සඳහා වෑයම් කිරීම, උපන් කුසල් වැඩි දියුණු කිරීම සඳහා වෑයම් කිරීම. ඔය සම්මා වායාමයේ අනිවාර්යයෙන්ම සම්මා දිට්ඨිය වැඩෙන, සම්මා සංකප්ප වැඩෙන, සම්මා වාචා කම්මන්ත ආජීව, සති සමාධි ආජීව කියන මේ හැම අංගයක් වැඩෙන්නම මානසික වශයෙන් උදව් වෙනවා. හැම මාර්ගාංගයක් වැඩෙන්නම සම්මා වායාමයේ ළඟ ඉන්න ඕන. වීරය නැති කෙනාට ආරෂ්ඨාංග මාර්ගය වැඩෙන්නේ නැහැ. ඒ නිසා ලොකු අධිෂ්ඨානයක් ගන්න. මම මේ වෙනකොට ගන්න යම් වෑයමක් තියෙනවාද? ඒ වෑයම හින්දා තමයි අද මේ සිල් සමාදන් වෙන්න ආවේ. ඔතන මේ සම්මා වායාමයක් තියෙනවා. නේද? මේ වෙනකොට තියෙන අකුසල් ප්‍රහාණය කරගන්න, නූපන් කුසල් වර්ධනය කරගන්න නේද මේ ආවේ? මේ සිල් සමාදන් වෙන්න එනවා කියන්නේ සම්මා වායාමයක්. හැබැයි අපි සිහිපත් කළ මේක අඛණ්ඩ වෙන්න ඕන. නේ සීලේ විතරන්නේ අනිකුත් දේවලුත් එකතු කරගනිමින් අඛණ්ඩ වෑයමක් පවත්වාගෙන යන්න ඕනේ. ඒ නිසා අදිෂ්ඨාන ගන්න. මේ වෙනකොටමයි යම් වෑයමක් ගන්නවද මේ ප්‍රතිපත්තිය තුල ඉස්සරහට යන්න මම තව තවත් යෝධ බල යෝධ ශක්තියෙන් මානසික ශක්තියකින් මහා වීරයක් අරගෙන ඊටාම සුවදායි මානසික තත්ත්වයක් ඇති කෙනෙක් බවට පත් වීමට අවශ්‍ය ප්‍රතිපත්තිය සම්පූර්ණ කරගන්නවා කියලා ප්‍රාර්ථනා අදිෂ්ඨාන ඇති කරගන්න ඕන. පින්නතුනි අද දවසේ ධර්ම දේශනාව සඳහා ඊටාම ශ්‍රද්ධාවෙන් දායකත්වයේ දරන පින්නතුන්ගේ නම් සිහිපත් කරලා තියෙනවා. ධර්ම දේශනාවේ පරිස්කාර පූජාව සඳහා විමලා නානායක්කාර මහත්මිය අරමුණු විදියට සිහිපත් කරලා තියෙන අගෝස්තු මාස 27 වන දින ජන්මදිනයේ සමරන ජන්මදිනයේ සිහිපත් කරන ඩයලොග් ටෙලිවිෂන් channel 1 සහ kids A+ නාලිකා අධිපතිතුමන් වන අසේල ගාල්ලගේ පුතුණුවන්ගේ ජන්මදිනයට සෙත් ප්‍රාර්ථනා කිරීමේ අරමුණින් එතුමාට නිදුක් නිරෝගී පුණ්‍යවන්ත ජන්මදිනයක් ලැබෙන්නට, දීර්ඝායුෂ වර්ධනය වෙන්නට, ව්‍යාපාර කටයුතු දිනෙන් දින වර්ධනය වෙන්න මේ පින හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දූ දරුවන් ස්වාමිදියණිය මෞතුමිය ප්‍රධාන පවුලේ සියලු දෙනාටත් ආයතනයේ සේවයේ නියුතු සැමටම සියලු යහපත වේවා, උතුම් සැනසීම සුවසේ ලබා ගැනීමට මේ කුසලයේ හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මහා සංඝ රත්නයටත් දේශකයන්න් වහන්සේටත් යෝගී පිරිසටත් උතුම් ධර්ම අවබෝධයේ පිණිසද මේ ධර්ම දේශනාව හේතු වේවා, වාසනාව වේවා කියලා ඒ විමලා නානායක්කාර මහත්මිය ප්‍රාර්ථනා කරනවා. ඊළඟට ස්වාමීන් වහන්සේ ගමන් පහසුව සැලසීම සඳහා සහ ධර්මදේශනාව සුවත YouTube නාලිකාව ඔස්සේ ප්‍රචාරය කිරීමේ දායකත්වයේ දරනවා රේණුකා අලුවිහාරයේ මහත්මිය සහ මිල්රෝයි ප්‍රනාන්දු මහතා ඇතුළු පවුලේ හැමදෙනාම විශේෂයෙන් සිහිපත් කරනවා මහා සංඝ රත්නයේ නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබෙන්නට මේ පින හේතු වේවා. තිලිනී නිසංසලා දියණියට වෛශාන් බෑනනුවන්ට සහ සචිනී නිමන්තිකා දියණියන්ගේ අධ්‍යාපන කටයුතු රැකී ආරක්ෂා කටයුතු දිනෙන් දින දිනුවෙන් දිනුවටපත් වේවා. නිදුක් නිරෝගී සුවය චිරජීවනයේ සැලසේවා. පුණ්‍යවන්ත ජීවිත ගත කිරීමට හැම දරුවන්ටම අවස්ථාව වාසනාව සැලසේවා කියලා ප්‍රාර්ථනා කරනවා. රේණුකා මහත්මිය යෝගී පිරිස ප්‍රධාන පවුලේ සියලු දෙනාට තුන් ධර්මාවබෝධයේ පිණිස මේ පින හේතු වේවා. මිය පරලොව යන්නට යෙදුණු සියලු ඥාතීන්ට මේ පිණුතුම් ධර්මාවබෝධයේ පිණිස වේවා. මෙම රටට උදා වී ඇති දුර්භාග්‍ය කාලය වහවහ නිමා වේවා. හැම දිනාටම උතුම් සැනසීම වේවා කියලා රේණුකාල විහාරයේ මහත්මිය සහ මිල්රෝයි ප්‍රනාන්දු මහත්මයා ඇතුළු පවුලේ හැම දිනාම ප්‍රාර්ථනා කරනවා. ඒ දායකත්වයේ දරන පින්නත් හැම දිනාටමත් ඒ පින්නතුන්ගේ පවුල් වල හැම දිනාටමත් බණ අහපු පින්නතුන් හැම දිනාටමත් බුද්ධ ආදී රත්නත්‍රය අනන්ත ගුණානුභාව බලයෙන් කායික මානසික සුවපත් භාවය ලැබේවා. හැම දිනාට මේ ජීවිතය අවසන් වීමට ප්‍රථම උතුම් ධර්මාවබෝධයෙන්ම සැනසෙන්න මේ පින් පාරමී ධර්මයන්ම වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා.
ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ශාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු දේශනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු මම් පරන්ති. හැම දිනාටම තෙරුවන් සරණයි. අභිවාදන සීලිස්ස නිච්ඡං බුද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පන්ති සග්ග සම්පන්ති මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිජ්ජතු.